දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි අද පන්තිය පටන් ගන්නවා. අපි ඊයේ කතා කරපු ටික පළවෙනි පාරට ග්‍රැමර් කතා කරේ අපි. මේක වැදගත් කොටසක් ඇත්තටම ජපන් භාෂාවේ. ඒක නිසා දූල පුතාලට ඊයේ කතා කරපු ටික සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා අපි අදත් ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි kanji කියන ඊළඟ අකුරු වර්ගය ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඊයේ කතා කරපු ටික බැලුවොත් එහෙම අපි ඊයේ කතා කරපු කොටස බැලුවොත් එහෙම එතකොට මම මේ PDF එක දාන්නම් දැන් දූල පුතාලට චුට්ටක් ඉන්න PDF එක හැමෝටම දාන්නම්. අපි ඊයේ කතා කරේ පළවෙනි පාරට කවුරු හරි හම්බුනහම කොහොමද අපි තමන් කියන්නේ වෙන පුජ්‍යලයකට තමන්ව හඳුන්වලා දෙන්නේ කියන එක තමයි අපි කතා කරේ. වෙනත් පුජ්‍යලයකට අපි කොහොමද හඳුන්වලා දෙන්නේ කියන එක තමයි කතා කරේ පළවෙනි පාරට හම්බුනහම. අපි කිව්වේ මුලින්ම අපි කියන්නේ ඕනම කෙනෙක් පළවෙනි පාරට හම්බුනහම අපි ඕනම කෙනෙක් පළවෙනි පාරට හම්බුනහම අපි ඒ පුජ්‍යලයට කියන්නේ මුලින්ම ආචාර කරන්නේ හජිමේ මස්තේ කියලා. ඔව් මේ පාඩමත් YouTube දානවා. ඊයේ පාඩම් ටික මේ YouTube දාලා තියෙන. අදත් මේ පාඩම අද පන්ති වුණාම පැය 3කින් විතර YouTube එකට දානවා. අපි මේ හජිමේ මස්තේ කියලා අපි කියන්නේ එතකොට මේ මස්ජිදේ කියලා ලියලා තියුණාට මේක මස්ජිදේ කියලා ලියලා තියුණාට අල්ෂයන්නක් විදිහට තමයි අපි ශබ්ද කරන්නේ. හජිමේ මස්තේ කියලා ශබ්ද කරන්නේ. එතකොට අපි කවුරු හරි පළවෙනි පාරට හම්බුනහම අපි මේ පුජ්‍යලයට ඔළුව නවලා හජිමේ මස්තේ කියලා අපි ආචාර කරනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි වෙනත් ඒ කියන්නේ දෙවෙනි පාරට හරි ඒ අපි කලින් හම්බ වෙච්ච පුජ්‍යලයක් නම් එතකොට අපි හජිමේ මස්තේ කියලා කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම ආපහු පාරක් PDF එක chat එකට දාන්නම්. ලැබෙන්නේ නැති දූල පුතාලා වෙනුවෙන් ආපහු පාරක් කලින් ඩවුන්ලෝඩ් කරගත්තු දූල පුතාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නැහැ. එකම PDF එක දෙපාරක් දැම්මේ. අපි දෙවෙනි පාර හරි ඊට වඩා හම්බ වෙච්ච පුජ්‍යලයක් නම් හජිමේ මස්තේ කියලා අපි කියන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ජීවිතේ පළවෙනි පාරට හම්බ වෙච්ච පුජ්‍යලයක් නම් තමයි හජිමේ මස්තේ කියලා කියන්නේ. ඊට පස්සේ අපිව හඳුන්වලා දෙනකොට එතකොට කියන්නේ මම කියන එක තමයි වතාෂි කියලා කියන්නේ. වතාෂිවා තරෝදිස්. මෙතන තරෝ කියලා කියන්නේ නම, ඒ කියන්නේ තමන්ගේ නම. එතකොට මම තරෝ කියලා කියන්නේ ජපන් භාෂාවේදී වා කියන එක එක්කහු වෙනවා ඒ අතරට. මම මෙතන වා කියන එක අහු වෙලා තරෝ කියලා කියන්නේ එතකොට මේ polite වෙන්න this කියලා දාන්නේ. එතකොට වතාෂිවා තරෝ this දූල පුතාලා වුණත් තමන්ගේ නම කියනකොට කියන්නේ පළවෙනි පාරට කවුරු හරි හම්බුනොත් එහෙම අපි ඔළුව පහත් කරලා හජිමේ මස්තේ කියලා ඊට පස්සේ වතාෂිවා මොකක් හරි දූල පුතාලගේ නම කියලා this කියලා කියන්නේ. මේකෙදි මං ඊයේ කතා කරා දෙසු කියලා ලියලා තියෙන්නේ. මෙතන දෙසු කියලා ලියලා තියෙන්නේ. නමුත් අපි ඒක ශබ්ද කරන්නේ this කියලා. එතකොට දෙසු කියලා ලියලා තියෙන්නේ අපි ශබ්ද කරන්නේ this කියලා. අපි ඒ ශබ්ද කරන්නේ එතකොට this කියලා තමයි ඒක ශබ්ද කරන්නේ. දෙසු කියලා තමයි ලියන්නේ. PDF එක ආවේ නැති දූල පුතාලා පස්සේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒකට එවන්නම්.
අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදී දූල පුතාලා මතක තියාගන්න එතකොට දෙසු කියලා ලියන්නේ දෙස් කියලා තමයි අපි ශබ්ද කරන්නේ. වතාශිවා තරෝ දෙස්. ඊළඟට තමන්ගේ රට කියන්නේ මේ ජපානයට එහෙම ආපු වෙලාව කියන එක කිමස්ත කියලා කියන්නේ. එතකොට ජපානයට ආව කියලා මේ රටේ ඉඳන් එතකොට මේක ලංකාවේ ඉඳන් මං ජපානයට ආවේ කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට අපි මේක කියන්නේ කොහොමද? සුරිලංක කියලා ජපානයට ලංකාවට කියන්නේ කියලා අපි කිව්වා ජපන් භාෂාවෙන්. එතකොට සුරිලංක කියලා කිව්වා ජපන් භාෂාවෙන්. එතකොට ලංකාවට කියන්නේ එතකොට සුරිලංක කරා කිමස්තා. සුරිලංක කරා කිමස්තා. දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu. දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu කියන එක අපි බොහෝ වෙලාවට මේක භාවිතා කරන දෙයක්. ඕනම දෙයකදී ඒක ගැන අවධානය යොමු කරන්න හරි වගේ අදහසක් තියෙන්නේ. ඒක නිසා අපි ඕනම දෙයක් අපි එහෙම ඕනම දෙයක් ගියාකදී භාවිතා කරන දෙයක් මේක. ඒක නිසා හොඳට මතක තියාගන්න. ගොඩක් පොලයිට් වචනයක්. ඒක නිසා දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu කියලා අපි අන්තිමට මේකෙදි මේ කියන්නේ ඒකයි. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි ආපහු කිව්වොත් එහෙම හජිමෙ මස්තේ වතාශිවා හජිමෙ මස්තේ වතාශිවා තරෝ දෙස්. සුරිලංක කරා කිමස්තා දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu. අපි දෙවෙනි පාරට කවුරු හරි හම්බ වෙච්ච වෙලාවකදී අපි කවුරු හරි ඉන්න තැනකදී එතකොට අපි ඔඩියන්ස් එකක් හරි එහෙම අපි හඳුනලා දෙනෝ නම් හජිමෙ මස්තේ කියන එක කියන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. හජිමෙ මස්තේ කියලා අපි කියන්නේ නෑ වතාශිවා තරෝ දෙස් සුරිලංක කරා කිමස්තා දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu කියලා කියන්නේ. දෝසෝ ඉසෙඩ් අකුර තියෙන මෙතන දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu. දූල පුතාලා ඒක තේරුම් ගන්නත කියලා හිතනවා. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට ආපහු පාරක් මං කියන්නම්. හජිමෙ මස්තේ වතාශිවා තරෝ දෙස්. සුරිලංක කරා කිමස්තා දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu. ඒක තමයි ඒ තමන් ගැන අපි ඒක ඊටාම පහසුවෙන් ඒ කියන්නේ අඩු මේකේ තමන් ගැන කෙටියෙන් විස්තර කරනකොට භාවිතා කරන්නේ මේ ආකාරයට. අපිට ඊට අමතරව කියන්න පුළුවන් මම ඉස්සරහට ඊළඟ පිටුවලදී තියෙන කොටස් අපි මම ශිෂ්‍යයෙක් කියලා කියන්න පුළුවන්. මගේ වයස කොච්චරද කියලා කියන්න පුළුවන්. ඒ වගේම වෙන දේවල් වෙනත් තමන් කැමති මොනවටද කීඩාවලට ඒවා අපි ඉස්සරහට කතා කරනවා. ඒවා ටික ටික එක්කහු කරලා පුළුවන් තමන්ට හොඳට ඒ තමන්ව වෙනත් පුද්ගලයෙක්ට අඳුන්ලා දෙන්න. තමන් කැමති කීඩාවල්, තමන් කැමති කෑම, ඒ වගේ විවිධ දේවල් එක්කහු කරලා තමන්ට පුළුවන් එක්කහු ඒක හොඳින් තමන්ව අඳුන්වලා දෙන්න පුද්ගලයෙකුට. ඒක නිසා දැනට මේ කොටස අනිවාර්යෙන් දැනගත යුතු කොටසක්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක හොඳට ශබ්ද කරන්න. ඒකේ අර්ථය කියන එක හොඳින් මතක තියාගන්න දූල පුතාලා. ඒ වගේම මේවා ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. මම මෙතන අර්ථය ගැන කතා කරා. නමුත් ඒවා ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. මේකෙදී ඒ කොහොමද කියන්නේ කියන එක ඒක ජපාන් වලින් මෙහෙම මතක තියාගන්න. ට්‍රාන්ස්ලේට් කරනවා කියන්නේ තරම් ඒ කියන්නේ ඉක්මනට ජපාන් භාෂාව කතා කරන්න බැරි වෙනවා. ඒක නිසා මේකෙදී කවුරු හරි හම්බුනහම වතාශිවා තරෝ දෙස් කියලා ඒ කෙලින්ම තමන් කියන විදිය මතක තියාගන්න. ඒක මේක සිංහලෙන් මම කියන එක මෙහෙම ඒවා ඒ විදිහට ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා කවදාවත්. යම් තේරුමක් දැනගන්න තමයි මම මෙතන නම මේ විවිධ දේවල් ලියන්නේ. නමුත් ඒකේ මේ කියන විදිය එහෙම මතක තියාගන්න. එතකොට මුලින්ම හම්බුනහම කවුරු හරි අපි කියන්නේ හජිමෙ මස්තේ වතාශිවා තරෝ දෙස් සුරිලංක කරා කිමස්තා දෝසෝ යොරොශිකු ඔනෙගයි shimasu. ඒ කොටස සෙට් එක විදියට මතක තියාගන්න. එතකොට ඒකේ අර්ථය කියන එක දැනගන්න තමයි මම මෙතන සිංහල භාෂාවෙන් ඒක කොටස් සමහර දේවල් පැහැදිලි කරේ. නමුත් ඒවා ජපන් භාෂාවෙන් කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරන්න නැතුව එහෙමම මතක තියාගන්න එකයි වැදගත් වෙන්නේ. අපි ඊළඟට කතා කරේ
විනත් පුජ්‍යලයේගේ නම තමන්ගේ පවුල් එක අයට සං කියලා අපි කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න දුවල පුතාලා වෙනත් පුජ්‍යලේ තමන්ට සම්බන්ධයක් නැති වෙනත් පුජ්‍යලයකට අපි සන් කියලා භාවිතා කරනවා. ගුරුවරයෙක්ට අපි සන් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි සෙන්සේ කියලා කියන්නේ ගුරුවරයෙක්ට. ඒ වගේම වෛද්‍යවරයෙක්ටත් කියන්නේ අපි සෙන්සේ කියලා ගොඩක් ඒක සන් කියලා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ගුරුවරයෙක්ට වෛද්‍යවරයෙක්ට අපි සන් කියලා භාවිතා කරන්නේ. ඒකෙදී අපි ජපානයේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කියන එක පාසල් ගුරුවරයෙක්ද මොන්ටිසෝරි ගුරුවරයෙක්ද කවුරු වුණත් සෙන්සේ කියලා කියන්නේ. ඒක විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්ද කවුරු කියන එක අදාළ නැහැ. හැමෝටම ගුරුතුමා කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අනාසන් කියලා කියනවා. එතකොට අනා කියන පුජ්‍යලයට එතකොට කියන්නේ අපි අනාසන් කියලා අපි කියනවා. ඊළඟට තරෝ කියලා මෙතන මම දිගටම කතා කරේ තරෝ කියන නමින්. එතකොට තරෝසන් කියලා කියන්නේ තමන්ගේ නමට තමන්ගේ ගෙදර කාට හරි නමට සන් කියන එක භාවිතා කරන්නේ නැහැ. පිට පුජ්‍යලයකට විතරයි සන් කියන එක භාවිතා කරන්නේ. තමන් හරි තමන්ගේ ගෙදර ළඟ ඥාතියෙකුට ඒ හරි අපි සන් කියන එක භාවිතා කරන්නේ නැහැ. අපි ඊළඟට කතා කරේ රට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න දුවල පුතාලා අපි වැලුවොත් එහෙම ඊළඟට ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ කෙනෙක් කියලා අපි කියනකොට අපි ලංකාව කියන ශ්‍රී ලංකා කියලා කියන්නේ එතකොට ලංකාව කියන එකට අපි කියන්නේ ජපාන් භාෂාවෙන් ශ්‍රී ලංකා කියලා කිව්වා ශ්‍රී ලංකා. ඒකට පිටිපස්සෙන් ජින්දෙස් කියලා එකහු කරාම අපි එතකොට ශ්‍රී ලාංකිකයෙක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ජපාන් ජාතිකයෙක් නම් නිහොන්ජින්, චීන ජාතිකයෙක් නම් චූගොකුජින්, ඇමරිකන් ජාතිකයෙක් නම් ඇමරිකජින්, ජර්මන් ජාතිකයෙක් නම් දොයිසුජින්. එතකොට ශ්‍රී ලාංකජින්, නිහොන්ජින්, ඇමරිකජින්, චූගොකුජින්, දොයිසුජින්. හැම වෙලාවෙම කාට හරි කියනවනම් දෙස් කියන එක අනිවාර්යයෙන්ම හැම වාක්‍යයකම අන්තිමට එකහුව කරන්න දැනට. ක්‍රියාපද එනවනම් ඒ අවස්ථාවේදී දෙස් කියන එකට අමතරව මස් කියන එක එනවා. දෙස් කියලා කියන්නේ අපි ක්‍රියාපද ගොඩක් වෙලාවට. එතකොට අපි දෙස් මස් කියන ක්‍රමය තමයි භාවිතා කරන්නේ. දෙස් එහෙම නැත්නම් මස් කියන ක්‍රමය. මේක ගොඩක් පෙරලයිට්. ඒක නිසා මේක ඕන තැනක කිසිම කියන්නේ ඕන තැනක ගිහිල්ලා බය නැතුව කතා කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට ඒ පිටරට කට්ටිය ජපාන් භාෂාව ඉගෙන ගන්නකොට ඒ ඉස්කෝල අනුව ඒකේ උගන්වන ක්‍රමය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ඒ නෝමලි යාළුවන්ට කතා කරන විදියෙන් පටන් ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම දෙස්මස් කියන එකෙන් උගන්වන ඉස්කෝල තියෙන එක වෙන් වෙනවා ඒවට. එතකොට ඒ යාළුවන්ට කතා කරන විදියට මුලින් පුරුදුනහම තැනකට ගිහිල්ලත් යාළුවන්ට කතා කරන විදියට ඒ ගිහිල්ලා කතා කරන්න පුරුදු වෙනවා. ඒක නිසා මේ පන්තියේදී එතකොට අපි භාවිතා කරන්නේ දෙස්මස් කියන එක. ඕන තැනක ගිහිල්ලා බය නැතුව කතා කරන්න පුළුවන් වෙන්න අපි ඒක මුලින් ඉගන්වන්නේ පොලයිට් විදිය. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට ලංකාවේ පුරවැසියෙක් එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයෙක් කියලා කියනවා නම් එතකොට ශ්‍රී ලංකජින් දෙස් කියලා අපි කියන්නේ ශ්‍රී ලංකජින් දෙස්. ආපහු කිව්වොත් එහෙම එතකොට ජපාන් ජාතිකයෙක් නම් නිහොන්ජින් දෙස්, ඇමරිකජින් දෙස්, චූගොකුජින් දෙස්, දොයිසුජින් දෙස්. එතකොට අපි ඒකෙන් යම් රටක පුරවැසියෙක් එහෙම නැත්නම් පුජ්‍යලයෙක් කියලා හඳුන්වන්න භාවිතා කරන ක්‍රමය කතා කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට
යම් පුජ්‍යලයක් අපි හඳුන්වලා දෙන්නේ කොහොමද කියන එක. අපි අනාසං කියන එක්කෙනා ශිෂ්‍යයෙක් කියලා කියනකොට අනාසං ශිෂ්‍යයෙක්. අනාසංවා ගකුසේ දෙස්. එතකොට මේ ක්‍රමය කියන එක මේ විදියට කතා හඳුන්වලා දෙන විදිය පොඩ්ඩක් මතක තියාගන්න. මම ඒ සිංහල භාෂාවත් එක්ක කියන්නේ දුර පුතාලට මුලින් තේරුම් ගන්න විදිය නිසා. නමුත් ඒක සිංහල භාෂාවෙන් අනිත් පැත්තට ජපන් වලට ට්‍රාන්ස්ලේට් කරන්න එපා. මම හැමනිතරම කියන එක එතරම් සාර්ථක නෑ. ඒ කියනකොට මෙහෙම කියන්නේ කියන විදියට මතක තියාගන්න. ඒක වැදගත් වෙනවා. එතකොට අපි අනාසංවා ගකුසේ දෙස්. එතකොට අනාසංවා ගකුසේ දෙස් කියලා කියන්නේ. එතකොට අනාසංවා ගකුසේ දෙස්. එතකොට අනාසංවා ගකුසේ දෙස්. අනාසංවා ගකුසේ දෙස් කියලා අපි කියන්නේ. ඊළඟට අපි මුරු සංවා සෙන්සේ දෙස්. මුරු සංවා සෙන්සේ දෙස්. අනාසංවා ගකුසේ දෙස්. මුරු සංවා සෙන්සේ දෙස්. අනාසංවා ගකුසේ දෙස් කියලා කියනවා. කියන්නේ අනාසංවා ශිෂ්‍යයෙක්. අනාසංවා ගකුසේ දෙස්. මුරු සංවා සෙන්සේ දෙස්. එතකොට මුරු සං කියන එක්කෙනා සෙන්සේ. අනාසංවා ගක්සේ. මේකෙදි ඊ කියන එක අපි ශබ්ද කරන්නේ මේක ඇදීමක්. සේ කියන එක වෙන්නවා කියලා අපි කතා කරා. ඇදීමක් ගක්සේ. ගකුසේ කියන එක තමයි එන්නේ. එතකොට මේක සෙන්සේ කියලා ඇදීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ප්‍රශ්නාර්ථයක් හදහනකොට ප්‍රශ්නාර්ථයක් අහනකොට කා කියන එක අපි ඕනම දෙයක් අහනකොට සිංහල භාෂාවෙද්ද කියලා අහනවා. ඒ වගේ ජපන් භාෂාවේදී අපි කා කියලා අහනවා. අපි අනාසං එතකොට ගක්සේ අනාසංවා ගක්සේ දෙස්කා. අනාසංවා ගක්සේ දෙස්කා. අනාසංවා ගක්සේ දෙස්කා. අපි ආපහු ඇහුවොත් එහෙම අනාසංවා ගක්සේ දෙස්කා. එතකොට අපි ප්‍රශ්නාර්ථයක් අහනවා ශිෂ්‍යයෙක්ද කියලා. ඔව් කියලා අපි කියනකොට හයි කියලා කියන්නේ නැහැ කියනකොට ඊයේ කියලා අපි කියන්නේ. ඔව් කියනකොට හයි නැහැ කියනකොට ඊයේ. එතකොට ප්‍රශ්නයක් අහනකොට ජපන් භාෂාවේදී අනිවාර්යයෙන්ම ඔව් නෑ කියන එක ගොඩක් වෙලාවට අපි භාවිතා කරනවා. ඒකේ ගොඩක් වෙලාවට අපි අහන දෙයට පිළිතුරු දෙන්න එක වැදගත් වෙනවා. එතකොට ගක්සේ දෙස්කා කියලා ඇහුවාම හයි ඔව් කියලා කියන. එහෙම නැත්නම් නැහැ කියලා අපි මුලින්ම උත්තර දෙන්න ඕන. හයි කියලා කියන. එහෙම නැත්නම් ඊයේ. එතකොට එහෙම අපි කතා කරන්න ඕන. ඒක නිසා හයි අනාසංවා ගක්සේ දෙස්. අනාසංවා ගක්සේ දෙස්. එතකොට ඊළඟට මුරුසං බැලුවොත් එහෙම මුරුසංවා ගක්සේ දෙස්කා. මුරුසංවා ගක්සේ දෙස්කා. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසෙන්. එතකොට ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසෙන්. අපි ආපහු බැලුවොත් එහෙම එතකොට ප්‍රශ්නාර්ථ අහනකොට කා කියන එක අපි කතා කරේ. එතකොට අනාසංවා ගක්සේ දෙස්කා. හයි අනාසංවා ගක්සේ දෙස්. ඊළඟට අපි අහන මුරුසං ගැන මුරුසංවා ගක්සේ දෙස්කා. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසෙන්. මෙතන මුරුසනුත් කියලා අපි ඊළඟට කතා කරනවා. මෝ කියන එක භාවිතා කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී දුර පුතාලා මුලින් ඉගෙන ගන්න නිසා අපි මෙහෙම ලිව්වේ. එතකොට අපි මුරුසනුත් ගක්සේ දෙස්කා ගක්සේද කියලා අහනකොට අපි මෝ කියන එක භාවිතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට භාවිතා කරනවා. අපි ඒක දුර පුතාලා හොඳට මතක තියාගන්න. අපි මෙතන එකම දේ දෙපාරක් රිපීට් කරනකොට මෝ කියන එක භාවිතා කරනවා. නමුත් මේ අවස්ථාවේදී කියන්නේ අපි තාම ඉගෙනගෙන නැති නිසා වා කියන එක මේ කොටස් දෙකක් විදියට මෙතන කතා කරන්නේ අපි.
මේ දෙක කොටස් දෙකක් විදියට අපි කතා කරන්නේ. ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ වචන දෙක අතර. ඒක හින්දා තමයි වා කියලා දැම්මේ. එකට සම්බන්ධයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෝ කියන එක භාවිතා කරන්න ඕන. අපි ඒක මෝ කියන එක භාවිතා කරේ නැත්නම් මෙතනින් වචනේ කඩලා තියෙන්නේ මේක. අපි බැලුවොත් එහෙම එතකොට මුරු සංවා ගක්සේ දෙස්කා ඊයේ මුරු සංවා ගක්සේ දෙවා අරිමසේ. මේ දෙවා අරිමසින් මම කලිනුත් කතා කරලා තියෙනවා. හා කියන එක අපි ලිව්වට වා කියලා શબ્ද කරන්නේ මේ අවස්ථාවේදීත් එහෙමයි. දෙවා අරිමසින් කියලා මේක වෙනත් ක්‍රමයක් තියෙනවා කතා කරන්න. මම මේ පොලයිට් විදියට කතා කියන්නේ. ඊයේ මුරු සංවා ගක්සේ දෙවා අරිමසෙන්. එතකොට ඊයේ මුරු සංවා එතකොට ගක්සේ දෙවා අරිමසෙන් කියන එක තමයි එතන අපි අන්තිමට කතා කරේ. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යම් දෙයක් පොතක් හරි පෑනක් හරි එහෙම අපි වෙන පුජ්‍යලයට හඳුන් කියලා දෙකොට ඒ දෙයක් අපි එන පුජ්‍යලයට කියනකොට අපි කොරේ කියලා කියන්නේ මේක කියන එක. ඊළඟට සොරේ කියලා කියන්නේ ඒ ඕක කියන එක තමයි සොරේ කියලා කියන්නේ. අරේ කියලා කියන්නේ අපි අරක. අපි ඉස්සරහට ඒක පොඩ්ඩක් කතා කරනවා. එතකොට මේක කියලා කිව්වහම Taman ළඟ ඒ කියන්නේ කතා කරන පුජ්‍යලය ළඟ තමයි ඒක තියෙන්නේ. එතකොට දෙවා අරිමසෙන් කියලා කියන්නේ නෙවෙයි කියන එක. දෙවා අරිමස් කියලා කියන්නේ එහෙම වෙනවා කියන එක. එතකොට දෙවා අරිමසෙන් කියලා කියන්නේ එහෙම නෙවෙයි කියන එක. ගක්සේ දෙවා අරිමසෙන් නැහැ කියන එක. දෙවා අරිමසෙන් කියන්නේ එහෙම නෙවෙයි කියන එක. අරිමස් ඉමස් කියලා කියනවා කවුරු හරි හිටිනවා එහෙම නැත්නම් තියෙනවා කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. අපි පුජ්‍යලයක එහෙම ඉන්නව නම් කියනවා ඉමස් කියලා. මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි කියනවා අරිමස් කියලා. අරිමස් කියලා කියන්නේ තියෙනවා වෙනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී වෙන්නේ නැහැ කියන එක නිසා දෙවා අරිමසෙන් කියලා කියන්නේ. අරිමසෙන් කියලා කියන්නේ නැහැ කියන එක. අරිමස් කියන එකේ නෙගටිව් ෆෝම් එක අරිමසෙන් කියලා කියන්නේ. අරිමසෙන් කියන එක නෙගටිව් ෆෝම් එක. මොනවා හරි දූල පුතාලට ඇහුවොත් එහෙම පැන්සලක් තියේද කියන එක අරිමසෙන් කියලා කිව්වොත් එහෙම කියන්නේ නැහැ කියන එක. එතකොට මේක නැහැ කියලා කියන එක තමයි මෙතන මේ කියන්නේ. අපි දෙවා අරිමසෙන් කියන එක කතා කරේ. එතකොට නැහැ කියන එක ඒ නෙවෙයි කියන එක ඇත්තටම අපි බැලුවොත් එහෙම එතකොට මේක පොතක්ද කියලා මේක පොතක් කියලා මුලින්ම කිව්වොත් එහෙම කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස් මේක පොතක්. කොරේවා හොන්දෙස් මේක පොතක්. කොරේවා හොන්දෙස්කා මේක පොතක්ද. එතකොට මේක පොතක්ද කියලා අහනවා නම් අපි කියන්නේ කොරේවා හොන්දෙස්කා. අපිට මේක වෙන දෙයක් කියලා අහන්න පුළුවන් මේක බෝල් පොයින්ට් පෑනක්ද කියලා අහුවොත් එහෙම කොරේවා බෝරු පෙන් දෙස්කා. කොරේවා බෝරු පෙන් දෙස්කා. එහෙම අපිට ඒ ආකාරයට ඕන විදිහකට හදන්න පුළුවන්. අපිට ටීවී එකක්ද කියලා අහුවොත් එහෙම කොරේවා තෙරෙබි දෙස්කා. එහෙම කියලා අපිට එහෙම අහන්න පුළුවන්. ඒක නිසා මේක මතක තියාගන්න. එතකොට කොරේවා කියලා කියන්නේ මේ කතා කරන පුජ්‍යලයා. මෙතන කතා කරන පුජ්‍යලයා ඉන්නවා. එයාගේ ළඟම තියෙන්නේ මේ අතේ ළඟම තියෙන්නේ මේ දේ. ඒක නිසා අපි ඒකට කියන්නේ කොරේ. අහන් ඉන්න පුජ්‍යලයා ඈත ඉඳන් අහන් ඉන්නේ. එතකොට එයා බැලුවහම ඕක කියන එක තමයි එයාට වෙන්නේ. ඒකට අපි කියන්නේ සොරේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි සොරේ කියලා කියනවා. එතකොට ඒ ඕක කියන එක තමයි සොරේ කියන එකෙන් කියන්නේ. අරේ කියලා කියන්නේ අරක. ඒ කියන්නේ ගොඩක් ඈත ඉඳන් කියන අරක කියලා. එතකොට ඒකට කියන්නේ අපි අරේ කියලා. අපි ඉස්සරහට ඒ ටික කතා කරනවා. අපි ඒක අපහු බැලුවොත් එහෙම මෙතන කොටස කොරේවා හොන්දෙස්කා මේ පුජ්‍යලේ ළඟම තියෙන මේක පොතක්.
මෙයා අහනවා කොරෙවා හොන් දෙස්කා කොරෙවා හොන් දෙස් කියලා මුලින්ම කියන එක අපි බැලුවොත් එහෙම කොරෙවා හොන් දෙස් කොරෙවා හොන් දෙස්කා ප්‍රශ්නාර්ථයට අහනකොට කොරෙවා හොන් දෙස්කා හයි සොරෙවා ඕක පොතක් හයි සොරෙවා හොන් දෙස් එතකොට මේකෙදි දූල පුතාලා මේ අහන පුජ්‍යලයා කොරේ කියනවා උත්තර දෙන පුජ්‍යලයා කියනවා සොරේ කියලා. ඒ කියන්නේ ඕක මේ කියන කතා අහන පුජ්‍යලයා ළඟ තියෙන්නේ මේක. ඒක නිසා කොරේ කියනවා. මේ පිළිතුරු දෙන පුජ්‍යලෙන් ඉඳන් ඈත තියෙන නිසා එයා කියනවා සොරේ කියලා. ඕක කියලා. හයි. කොරේවා හොන් දෙස්කා? හයි. සොරේවා හොන් දෙස්. කොරේවා බෝරු පෙන් දෙස්කා? කොරේවා බෝරු පෙන් දෙස්කා? මේක පෑනක්ද කියන එක තමයි අහන්නේ. එතකොට මේක පෑනක්ද කියන එක තමයි එතනින් අහන්නේ. කොරේවා බෝරු පෙන් දෙස්කා? මේක පෑනක්ද? ඊයේ කියන එක ඊයේ සොරේවා බෝරු පෙන් දෙවා අරිමසෙන්. ඊයේ සොරේවා බෝරු පෙන් දෙවා අරිමසෙන්. සොරේවා කියලා කියන්නේ ඕක කියන එක. ඊට පස්සේ ඒක අපි භාවිතා කරන නාම පදේ. එතකොට මේකේ පෑන කියන එක බෝරු පෙන් නෙවෙයි කියන එක. සොරේවා බෝරු පෙන් දෙවා අරිමසෙන්. මේක මම ඊයේ ලිව්වට ඕක කියන එක ඒ කියන්නේ තමන්ට වඩා පොඩ්ඩක් එහා කියන ඒක කියලා කියන්න පුළුවන්. ඒක තමන්ට වඩා පොඩ්ඩක් එහායින් තියෙන එක. මේක කියලා කියන්නේ ළඟ තියෙන එක. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කොරේවා බෝරු පෙන්දෙස්. කොරේවා මේක අපි දැක්ක මේක කවුරු හරි ඉඳන් කියනකොට මෙහෙම ඉඳගෙන මේක පෙන්නලා කොරේවා බෝරු පෙන්දෙස්. කොරේවා බෝරු පෙන්දෙස්. ඊළඟට මේ අවස්ථාවේදී එතකොට කියනවා මේකත් එතකොට අපි මෙයා අනිත් අතත් මේක දික් කරලා මෙහෙම කියනවා කොරෙමෝ බෝරු පෙන්දෙස්. මේක එකපාරක් අපි විස්තර කරපු දේ. ඒක නිසා මේක පෑනක් කියලා කිව්වා. ඊට පස්සේ අපි මේකත් පෑනක්. මේක විතරක් නෙවෙයි මේකත් පෑනක්. එහෙම විස්තර කරනකොට අපි භාවිතා කරන්නේ මෝ කියන අකුර. ඒක නිසා අපි මේක පෑනක් මේකත් පෑනක් කියලා අපි කියන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට කොරේවා බෝරු පෙන්දෙස්. කොරේවා බෝරු පෙන්දෙස්. කොරෙමෝ බෝරු පෙන්දෙස්. මේකත් පෑනක්. කොරෙමෝ බෝරු පෙන්දෙස්. මෙතෙන්ට වෙනකන් දූල පුතාලාට තේරුම් නැත්තන් තියෙනවද? නෑ සර්. ඕකේ. මේවා එකපාරටම පුළුවන් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අලුත් භාෂාවක්. ඒක නිසා කාලයත් එක්ක අහනකොට නිකම්ම පුරුදු වෙනවා මේ වගේ දේවල්. තාම දූල පුතාලා හිරගනා කතකනා විතරයි ඉගෙන ගත්තේ. මේ ග්‍රැමර් ඉගෙන ගත්ත පටන් ගත්ත විතරයි. ඒක නිසා ටික දවස් කාලයක් යනකොට මාසයක් දෙකක් යනකොට මේව නිකම්ම පුරුදු වෙනවා. ඒක නිසා ලොකුවට හිතන්න දෙයක් නැහැ ඇත්තටම මේවයි. එතකොට අපි ඊළඟ කොටසට බැලුවොත් එහෙම කාගේ හරි කියන එක මෙතන එතකොට මේ නාම පද දෙකක් එක්කහු කරලා තියෙන්නේ නෝ කියන එකෙන්. නෝ කියන අකුර දාලා තියෙන එක මෙයාගේ කියන ඒ කියන්නේ මේ අයිති කාටද කියලා හඳුන්වන්න අපි මේ නෝ කියන එක භාවිතා කරනවා. අනාසන්ගේ කියන එකෙන් තමයි මේ නෝ කියලා දක්වලා තියෙන්නේ. එතකොට දූල පුතාලා වා කියන එක ඊළඟට කලින් අපි භාවිතා කරපු ඒ වගේ එතකොට අන්තිමට දෙස් කියලා යොදන එක කියන එක කතා කරා අපි. ඊළඟට මෝ කියන එක කතා කරා. එතකොට ඒවයි තේරුම මතක තියාගන්න එක වැදගත් වෙනවා. මෝ කියලා කියන්නේ මේකත් කියලා කියනකොට අපි මෝ කියලා භාවිතා කරනවා. නෝ කියලා කියන්නේ මේ අවස්ථාවේදී කාගේ හරි කියන එක තමයි අපි මෙතන වෙනකම් භාවිතා කරන්නේ. එතකොට කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. මේක අනාසන්ගේ පෑන කියලා කියන්නේ. කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්කා? මේක අනාසන්ගේ බෝරු පෙන් එකද? කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්.
කොරේවා අනාසන්න බෝරු පෙන් දෙස්ක මේක අනාසංගි බෝල් පෙන් එකද කියලා අහනවා. එතකොට අපි ඔව්ද නැද්ද කියලා අපි කියන්න ඕනේ. එතකොට හයි ඔව් කියලා කියන්නේ. එතකොට හයි සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස්. හයි සොරේවා මෙතන කොරේ කියලා ඇහුවා. අපි සොරේ ඕක කියලා කියන්නේ. එතකොට මේක කියලා අහනවා. එතකොට ඕක කියලා කියනවා. එතකොට ඒක තමයි මෙතන මේ කියන්නේ. හයි සොරේවා එතකොට සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස්. සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස්. ඊළඟ එක බැලුවොත් එහෙම කොරේවා මුරුසන්න බෝරු පෙන් දෙස්ක කොරේවා මුරුසන්න බෝරු පෙන් දෙස්ක මේක මුරුසංගි බෝරු පෙන් එකද කියලා අහනවා. එතකොට ඊයේ සොරේවා ඒ කියන්නේ ඕක මුරුසන්න බෝරු පෙන් දෙවා අරිමසෙන් දෙවාරි මාසෙන් කියන්නේ නෙවෙයි කියන එක දූල පුතාලා ඒක පොලයිට් විදියට කතා කරනකොට අපි වෙනත් ක්‍රම තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්නව ගොඩක් පහුවෙලා අපි මාස 6ක් ගොඩක් ඉස්සරහට මාස ගාණක් යනකම් ඒ පොලයිට් විදිය විතරයි ඉගෙන ගන්නේ අපි නිකන් සාමාන්‍ය යාළුවන්ට කතා කරන විදිය ඒක ඉගෙන ගන්න අන්තිමටම මොකද ඒක මිනිස්සෙට වෙනත් පුද්ගලෙට කිව්වොත් ඒක තරම් හොඳ නැහැ ඒක නිසා අපි ඒක අන්තිමටම කියන්නේ ජපන් භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් වුණාම තමයි අපි ඒක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා අපි මෙතන මේ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ආපහු මුලින් ඉඳන් බැලුවොත් එහෙම කොරේවා අනාසන්න බෝරු පෙන්දෙස් කොරේවා අනාසන්න බෝරු පෙන් දෙස්ක හයි සොරේවා අනාසන්න බෝරු පෙන් දෙස් කොරේවා මුරුසන්න බෝරු පෙන් දෙස්ක ඊයේ සොරේවා මුරුසන්න බෝරු පෙන් දෙවා අරිමසෙන් නෑ ඒක මුරුසංගි බෝල් පෙන් එක නෙවෙයි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට කොරේවා දරෙන බෝරු පෙන් දෙස්ක මේක කාගේ පෑනද කියන එක අපි කතා කරන්න එතකොට කොරේවා දරෙන බෝරු පෙන් දෙස්ක කාගේ දරේ කියලා කියන්නේ කවුගේද දරේ කියලා කියන්නේ කාගේද කියන එක නෝ කියන දරේ නෝ කියලා කියන්නේ කාට අයිතිද කියන එක එතකොට දරේ කියලා කියන්නේ කවුද කියන එක නෝ කියලා දැම්මම කාට අයිතිද කියන එක තමයි එතන එන්නේ එතකොට කොරේවා දරෙන බෝරු පෙන් දෙස්ක සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස් එතකොට කාට අයිතිද කියන එක තමයි නෝ කියන එකෙන් එතකොට අයිතිය එතන මෙතන දැක්වෙන්නේ එතකොට සොරේවා කොරේවා දරෙන බෝරු පෙන් දෙස්ක සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස් එතකොට දූල පුතාලා මේ කොටස අපි ලියාගෙන නැහැ මම මේ හිතන්නේ එතකොට දූල පුතාලා ලියා ගන්න චුට්ටක් ඉන්න අපි ඒ කොටස ලියාගන්න දුල පුතාලා එක ලියාගන්න එක හොඳ වේ එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට එතකොට අපි ඒ කොටස දුල පුතාලා ලියාගන්න පුළුවන් නම් ලියාගන්න ඒ කොටස මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ලියාගෙන ඉවර නම් කියන්න ලියන දුල පුතාලා අපි මේක බැලුවොත් එහෙම එතකොට කොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස් කොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස්ක හයි සොරේවා අනාසන්නෝ බෝරු පෙන් දෙස් කොරේවා මුරුසන්න බෝරු පෙන් දෙස්ක ඊයේ සොරේවා මුරුසන්න බෝරු පෙන් දෙවා අරිමසෙන් මේ ටික මං හිතන්නේ දූල පුතාලට තේරෙනවා කියලා හිතනවා මේ මෙතන මේ අලු පාට කරලා තියෙන කොටස තමයි අපි වෙනස් වෙන්නේ ඒක හොරේ කියන තැන සොරේ වෙන්න පුළුවන් අරේ කියන එක වෙන්න පුළුවන් එතකොට ඕක මේක අරක කියන එතකොට කාගේ හරි අයිතිය කියන එක මගේද යාළුවගේද එහෙම ඒ වගේ මොකක් හරි කාගේ හරි නමක් හරි එතකොට ඊළාට බෝරු පෙන් පෑන කියන එක එහෙම නැත්නම් පැන්සල කියන එක පොත කියන එක ඒ වගේ එක්කහු කරන්න පුළුවන්
ඊළඟට අපි කතා කරේ කොරෙවා දරෙනු බෝරු පෙන්දෙස්ක දරේ කියල කියන්නේ කාගෙද. සොරෙවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. ඕක අනාසන්ගේ බෝල් පොයින්් එක අපි ඊළං කොටසට යන්න බලාපොරොත්තු වෙනවා තුළ පුතාල ලියාගෙන ඉවර කෙර හිතෙනවා ලියන දුල පුතාල ඉන්න ඕනං කියන්න අපි ඊළං කොටසට යනවා ඉන්නවනං චැට්ට එක දාන්න නැහැ වගේ එතකොට අපි ඊළං කොටසට ගියොත් එහෙම ඕකේ ආපහු තාම ලියන දුල පුතාල ඉන්න හින්දා මම ආපහු ඒ කොටස හයි ලියාගෙන ඉවරලා කියන්න තාම ලියනවත් දුල පුතාලා අපි ඊළඟට මාරු වෙන්න බලාපොරොත්තු වෙනවා ලියනවන චැට් එකේ දාන්න ඉවරයි සර්. ඕකේ හරි අපි ඊළඟට යමු හරි සර්. හරි ඕකේ අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙනකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට අපි අද කරන අන්තිම කොටස ඊළඟට අපි කාංජි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම කොනොහොන්වා දරෙනු දෙස්කා කොනොහොන් ඒ කියන්නේ මේ පොත කාගේද මේ පොත කාගේද දරේ කියලා කියන්නේ කාගේද කියන එක කාගේද කියන එක එතකොට දරෙනෝ කියලා කියන්නේ කාගේද දරෙනෝ කියලා කියන්නේ කාගේද කියන එක එතකොට කොනොහොන්වා දරෙනු දෙස්ක කොන මේ පොත කාගේද සොනොහොන්වා අනාසන්නු දෙස් ඒක අනාසන්ගේ පොත එතකොට කොනොහොන්වා දරෙනු දෙස්ක සොනොහොන්වා අනාසන්නෝ දෙස් අනාසන්න හොන් කියල කියන්න පුළුවන් එතකොට සොනොහොන් කියල දාන තින් නිසා අප නැවතත් ඒක කියන්න අවශ්‍ය නැහැ එක නිසා අපි මේ කොටස අපහු බැලුවොත් එහෙම අපි මෙතෙක් කතා කරපු එක අපි කොරේ කියන එක භාවිතා කර මේක කියන එක සොරේ කියල කියන්නේ ඕක ඒ කියන්නේ ඒ පුජ්‍යලය කතා කරන පුජ්‍යලය ළඟම තියෙන දේ තමයි කොරේ කතා කරන ඒ පුජ්‍යලය ළඟම තියෙන කොටස් තමයි කොරේ කියල කියන්නේ ඒ පුජ්‍යලයගේ නම් ටිකක් ඈතින් තියෙන ඕක කියන ඒ තත්ත්වයට තියෙන එක තමයි සොරේ කියල කියන්න ඒ පුජ්‍යලයයි මේ කතා කරන පුජ්‍යලයාගේ දෙන්නගේ මිදං ඈත තියෙනකට අපි කියනවා අරේ කියලා ඊළඟට අරක කියන එක තමයි එන්නේ එතකොට අපි මේ පොත මේ ඔය පොත අර පොත ඒ වගේ අපි භාවිතා කරනකොට මේ කොනෝ සොනෝ අනෝ කියන මම මේක PDF එක ආපහු ඊළඟට දාන්නම් ඉව පන්ති ඉවරනකොට මේක මං කීප පාරම දැම්ම එන්න ඇති දූල පුතාලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම එතකොට දාන්නම් ඊළඟට අපි මේක බැලුවොත් එහෙම එතකොට කොරේ කියලා කියන්නේ මේක කියන එක සොරේ කියලා කියන්නේ ඕක අරේ කියලා කියන්නේ අරක ඒ කියන්නේ දුර තියෙන මේ කතා කරන පුජ්‍යලය ළඟම තියෙන එක තමයි කතා කරන පුජ්‍යලයා ඒ කතා කරන පුජ්‍යලය ළඟම තියෙන එක තමයි කොරේ කියලා කියන්නේ මේක කියලා තමන්ගේ අත ළඟ තියෙන එක අනිත් අහන් ඉන්න පුජ්‍යලේ ඉඳන් ඒ කතා කරන පුජ්‍යලයා අනිත් කතා කරන පුජ්‍යලයා ළඟ තියෙන එක තමයි කොරේ කියලා කිව්වේ අහන් ඉන්න පුජ්‍යලේ ඉඳන් ඈත තියෙන කොට ටිකක් ඒකට කියනවා එතකොට ඕක කියලා ඊළඟට දෙන්නගෙම ඉඳන් ඈත තියෙනකොට අරක කියලා කියන්නේ දෙන්නම එතකොට ඒක කියන්නේ අරේ කියලා සොරේ කොරේ අරේ කියලා කියන්නේ එතකොට ඒ තියෙන තැන තමයි ඒකෙන් කියන්නේ
මේ කොන කියලා කියන්නේ මේ දේ කියන එක තමයි මේක කියන මේ තියෙන දේ කියන එක මේ පොත්ත හරි මේ පෑන හරි මේ අර පෑන ඔය පෑන වගේ ඒ දේ තමයි මේක කත කියන්නේ. මේක සිංහල කියන එක වැඩිය හිතන්න එපා දුල පුතාලා ඉතරම් සාර්ථක නැහැ මේ සිංහල මේක දාන එක. ඒක දුල පුතාලා කොන කියලා කියන්නේ මේ පොත එහෙම ඉස්සරහට අපි භාවිතා කරන ඒ කොන කියලා කියන්නේ ඒ මේ කොරේවා කියලා කියන්නේ මේක ගැන හරි මොකක් හරි ඒ කියන්නේ තියෙන දෙයක් විස්තර කරන්න අපි භාවිතා කරන්නේ. එතකොට මෙතන අපි භාවිතා කරන මේක උදාහරණ බැලුවොත් එහෙම කොනහොන් කියලා කියන්නේ මේ පොත දරිනො දෙස්ක කාගෙද සොනොහොන්වා අනාසන්නො දෙස්. එතකොට අනොහොන් කියලා එහෙම මේක නාම පදයක් මේක පිටිපස්සට එන්නේ මේක පිටිපස්සට එන්නේ වා කියන කොටස. මේක පිටිපස්සට එන්නේ කොරේවා සොරේවා අරේවා කියලා ඉන්නේ. කොරේවා සොරේවා අරේවා කියලා තමයි වා කියන එක තමයි මේක පිටිපස්සට එන්නේ. මේක පිටිපස්සට එන්නේ කොනොහොන්වා කොනොහොන් කොනබෝරු පෙන් සොනොහොන් සොනබෝරු පෙන් සොනො තෙරෙබි හරි සොනබෝරු පෙන් හරි එහෙම අනුබෝරු පෙන් හරි එහෙම නාම පදයක් ඒකට පිටිපස්සට එන්නේ. අපි ඊළඟට මෙතන ඔතන අතන කියලා කියනකොට කොකෝ කියලා කියන්නේ තමන්ගේ කකුල් දෙක ළඟ වගේ කොකෝ තමන් ළඟම මේසෙ ළඟ හරි ඒ තමන් ඉන්න තැන ළඟම තියෙන එකට කොකෝ. සොකෝ කියලා කියන්නේ ඔතන ඒ කියන්නේ ටිකක් ඉස්සරහා. අසකෝ කියලා කියන්නේ ඈත. කොකෝ සොකෝ අසකෝ. එතකොට තමන් ළඟම තියෙනක කොකෝ. තමන් ඉඳන් ටිකක් ඉස්සරහා තියෙනකොට සොකෝ. තමන් ඉඳන් ඈත තියෙනකොට අසකෝ. අසකෝනි කවුරු හරි ඉන්නවා වගේ එහෙම කියන විදිය ඉස්සරහට දූල පුතාලට මතක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කොටස මතක තියාගන්න. එතකොට කොකෝ සොකෝ අසකෝ. අපි ඊළඟ PDF එකේ ඊළඟ PDF එකේ ඊළඟ පිටුවත් වැරදිලා එකම දේ තිබිලා තියෙන්නේ. ඒක දූල පුතාලා මකා එහෙම තියුණක් කමන්නේ මකා ගත්තක් කමන්නේ. අපි ඊළඟට කන්ජි කියන එක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. කන්ජි කියන එක අපි ඊළඟට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. කලින් කොටසේ දූල පුතාලා ලියා ගන්න තාම ලියාගෙන නැති දූල පුතාලා ඉන්නවා ලියා ගන්න. ලියාගෙන ඉවර නම් කියන්න. chat එකේ දාන එක හොඳ වෙයි. මුලදී මේ පැටර්න් එක මේ ග්‍රෑමර් පැටර්න් එක පුරුදු වෙනකන් ටිකක් අමාරුයි. නමුත් මේ පැටර්න් එක පුරුදු වුණාම ඊතරම් අපහසුයක් නෑ ජපන් භාෂාව. මේ පැටර්න් එක පුරුදු වෙනකන් ටිකක් දූල පුතාලට අමාරු වෙයි. නමුත් ඒක පැටර්න් එක පුරුදු වුණාම ඒක ඊතරම් අපහසු වෙන්නේ නෑ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියනවා නම් ලියනවා කියලා දාන්න. අපි ඊළඟ කොටසට යනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කන්ජි කියන අකුරු අක්ෂර තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් කල හිරගනා කතකනා කියන දෙක ඉගෙන ගත්තා. අපි කන්ජි කියන අන්තිම අකුරු වර්ගයේ අපි ඉගෙන ගන්නවා. එතකොට කන්ජි කියන එක අකුරු කිව්වට අකුරු නෙවෙයි ඇත්තටම රූප. දූල පුතාලා අකුරු කියනකොට අපි මේකෙදි කාන්ජි කියලා මෙහෙම කියවගෙන යන්න ඕන. නමුත් කන්ජි කියක් දැක්කහම අපිට ඒකෙදි ඒ රූපයම ඇවිල්ලා පේනවා. එතකොට vocabulary ඉවර වෙන්නේ නැහැ. තව ගොඩක් තියෙනවා. එතකොට අපි මේකෙදි මේ කන්ජි කියන එක එතකොට ඒ පින්තූරය දැක්කහම අපිට ගඟ කියලා මේ ගඟක් තියෙන්නේ ගඟේ කන්ජිය මේක තියෙන්නේ ගඟක් කියලා මේක දැක්ක හැටිය ඕන කෙනෙක්ට තේරෙනවා. ඒකෙන් ක්‍රියාවීමේ වේගය ඉතාම වැඩි. මොකද දැක්ක හැටිය මේක ගඟක් කියලා මේ පින්තූරය දැක්ක හැටිය තේරෙනවා ඕන කෙනෙක්ට. ඒක පොඩි ළමයට උනත් එහෙමයි ඕන කෙනෙක්ට දැක්ක හැටිය කියවෙනවා තේරෙනවා. එතකොට කියවන්න දෙයක් නැහැ. පින්තූර දූල පුතාලා
කලින් සමහරලාට ඒ පන්තිවලදී එහෙම දැක්කලා අහලා ඇති සමහර වෙලාවට එතකොට ඉස්සර එහෙම ඒ සත්තුන්ගේ පින්තූරය එහෙම ඇඳලා ඒ අදහස් හුවමාරු කරා කියන එක සමහරලාට ඉස්සර පොත්වල තිබුණ දැන් නැතිව ඇති සමහරලාට ඒ වගේ මේ රූපය කියන එක මේ ගඟක් කියන මේ රූපය ගඟක් කියන මේකෙදී මේ ගඟ කියන මේක ගඟ ගලාගෙන යනවා කියන මේ ගඟ කියන එක තමයි මේ දක්වලා තියෙන මෙතන මේ තියෙන ගඟ. එතකොට මේ රූපේ දැක්කහම අපිට ගඟක් ගැන මේ සඳහන් වෙන්නේ කියන එක හොඳට දන්නවා. එතකොට ඒක අපිට කියවන්න දෙයක් නෑ දැක්ක හැටිය ගඟක්. අපි ගඟ කියලා සිංහලෙන් ලිව්වත් එහෙමයි ගඟ කියලා අපි කියවන්න වෙනවා. ඊළඟට මේ හිරගනාවලින් ලිව්වත් කංජි කියලා අපි කියවන්න වෙනවා. මේ ගඟ කියලා මේ කවා කියලා කියන්නේ ගඟට. එතකොට කවා කියලා අපි කියවන්න වෙනවා. එතකොට ඒ ආකාරයට කියවන්න වෙන්නේ මෙහෙම පින්තූරයක් විදියට මේක දැක්වුවොත්. ඒක නිසා කංජි කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒකෙන් අපිට කියවීමේ වේගය ඊටාම වැඩි. අපි ඉස්සරහට ඒ ටික ලියා ගන්න ඒවා ඉගෙන ගන්නවා. අපි මෙතන මතක් කිරීමක් සිද්ධ කරන්නේ. අපි කන්ද කියන කංජිය මෙතන මේ දක්වලා තියෙන්නේ කන්දක් කියන මේ හැඩය. කන්දක් කියන මේ හැඩය මේකේ මේ දක්වලා තියෙන්නේ. එතකොට කන්ද කියන ඒ හැඩය කිය තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට ඒක නිසා මේක දැක්ක හැටිය අපිට කන්දක් කියන මේ අදහස එතකොට එනවා. එතකොට කන්දක් කියන අදහස මේකෙන් අපිට ලැබෙනවා. ඒක නිසා මේ කංජිය කොහේ හරි අපි දැක්කහම එතකොට කන්ද කියලා මේ කන්දක් ගැන කියන්නේ කියන එක හොඳට අපිට තේරෙනවා. මේ වගේ කියවන්න අවශ්‍ය නැහැ. අකුරෙන් අකුර මේක කියවලා අපිට අදහස ගන්න නෙවෙයි. අපි සිංහල භාෂාව හරි වෙනත් භාෂාවල ගොඩක් ඒවායේ ඉංග්‍රීසි භාෂාව වුණත් ඒක අකුරු කියවලා අපි ඒකේ මොකක්ද කියන්නේ කියන එක තේරුම් ගන්නේ. ඒක ඊටාම හිමින් වෙන දෙයක්. එතකොට අපි අකුර කියවන්න ඕන. ඒක අපේ ඔළුවෙන් තීරණය කරන්න ඕන. එතකොට මොකද්ද මේ කියලා. නමුත් මේ කංජි කියන එක දැක්කහම ඒ පින්තූරය ඒක පෙන්නලා තියෙන්නේ. පින්තූරය අපි අඳින්නේ. ඒක දැක්ක හැටිය අපිට මේක ගැන මේ කියන්නේ කියන එක අද ඔළුවට එනවා. කිසිම දෙයක් නෑ කියවන්න මේක ගැන මේ කියන්නේ කියන අර්ථය අදහස අපිට ඔළුවට එනවා. ඒකයි කංජි වල තියෙන ඊටාම වැදගත් දේ තමයි ඒක ඒ කංජිය කියන එක දැක්කහම අපිට ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ එතකොට අපි මුලින් කතා කරේ එතකොට කවා කියන අපි ඉස්සරහට ලියන ක්‍රමය සේරම මුලින් ඉඳන් ඉගෙන ගන්නවා. මෙතන මේ අදහසක් විතරයි දූල පුතාලට දෙන්නේ. ලියන ක්‍රමය අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට කවා කියන කංජිය ගැන කතා කරේ ඉස්සෙල්ලම ඊට පස්සේ යමා කියන කංජිය ගැන අපි කතා කරේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා තම්බෝ කුඹුර කියන කංජිය. කුඹුර කියන මේ හැඩය මේ කුඹුර කියන මේ හැඩය එතකොට මෙතන මේ කුඹුර කියන හැඩය තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට මේක මේ කුඹුර කියන හැඩය අපි අඳින්නේ. එතකොට මේ කුඹුර කියන හැඩය තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. ඒක තම්බෝ කියලා අපි කියන්නේ කුඹුරට කියන්නේ තම්බෝ කියලා. එතකොට මේ කුඹුර කියන හැඩය ඒ කුඹුර කියන හැඩය මෙතන ඇඳලා තියෙන්නේ. ඒක නිසා ඕන කෙනෙක්ට ඒක දැක්ක හැටිය මේක කුඹුර කියලා තේරෙනවා. ඒක නිසා ඒ කියවීමේ වේගය කියන එක මම කලිනුත් කිව්වා වගේ කියවීමේ වේගය කියන එක ඊටාම වැඩි. එතකොට මේ ආකාරයට එතකොට ඒ කුඹුර කියන හැඩය දැක්ක හැටිය මේක කුඹුර කියන එක ඕන කෙනෙක්ට අපිට තේරෙනවා. එතකොට ඒක කියවීමේ වේගය කියන එක ඊටාම වැඩි. අපි කංජි කියන එක අපි ඊළඟ දවසේ ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දූල පුතාලට එතකොට මේ කංජි කියන එක ගැන මුලින් අදහසක් දෙන්න තමයි අපි මෙතන අද කතා කරේ. දූල පුතාලට තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන්. මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මෙතන මේ ටික අපි කතා කරපු ටිකේ අහන්න පුළුවන්. අපි කංජි කියන එක ඊළඟ දවසේ ඉඳන් ලියන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට ඒ තේරුම් නැත්නම් තියෙනවා නම් ඔව් මේ ඊළඟ පන්තියත් මේ ලින්ක් එකේම නේද?
ඔව් මේ ලින්ක් එකේ මම හැමදාම කරන්නේ. සර් ඒ කියන්නේ විද්‍යාපන්තියත් මේක නේද? ඔව් විද්‍යාපන්තියත් මේකෙමයි. මෙහෙම පන්ති වරුණාම මෙහෙම හිටියාම හරි අනිත් දූල පුතාලා අවුට් වුණාම අපිට විද්‍යාව පන්ති කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලා අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් අපි අද පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැත්නම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.